අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. එක මගේ රට. අපේ රටේ ව්‍යවසායකයන්, අපේ රටේ නිෂ්පාදකයන්, අපේ රටේ නිර්මාණකරුවන් ජාතික තලයට ගෙනෙන්නට, ජාතික තලයෙන් එහාට ගිහිල්ලා ජාත්‍යන්තරය දක්වා අපේ රටේ නිෂ්පාදකයන්, නිර්මාණකරුවන් අරගෙන යන බලාපොරොත්තු සහිතව ආරම්භ කරපු එක මගේ රට වැඩසටහන අපි දැන් අධීර ගණනාවක් නැත්නම් වැඩසටහන් ගණනාවක් ඉදිරියට අරගෙන ආවා. අපි මේ මැදිරිය තුල සාකච්ඡා කරා. බොහෝ දේ සාකච්ඡා කරා. හැබැයි අපි අද දවසේ ඔබ දකින්න ඇති මේ මැදිරියේ වෙනදට තියෙන තරම් නිර්මාණ එහෙම නැත්නම් වෙනද තියෙන විවිධාකාරයේ නිෂ්පාදන මේ මැදිරියේ නැති නිසා අද එක මගේ රට වෙනස්ද කියලා ඔබට කල්පනා කරන්න ඇති. ඔව් අද පොඩ්ඩක් වෙනස් වෙනදට වැඩිය. අපි වෙනදා මේ මැදිරියට කවුරු හරි නිර්මාණකරුවෙක් එහෙම නැත්නම් ව්‍යවසායකයෙක්, නිෂ්පාදකයෙක් ගෙනල්ලා මේ මැදිරිය ඉඳගෙන කතා කරනවා ඔවුන්ගේ නිෂ්පාදන නිර්මාණ පිළිබඳව. ඔවුන්ට මේ නිර්මාණ කරන්න පුළුවන් වුණේ කොහොමද, මේ වගේ දෙයකට හිත යොමු වුණේ කොහොමද, මේ වගේ දේවල් අපි කතා කරනවා. අපි මේ වැඩසටහන් වලදී සඳහන් කරපු කාරණයක් තිබුණා. ඒ තමයි මේ කතා කරන දේවල් ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත් කරන්න. නැත්නම් මේ මැදිරියකට සීමා කරන්න නැතුව මෙතනින් එහාට ගිහිල්ලා මේක ප්‍රායෝගිකව ඔවුන්ගේ නිෂ්පාදන වලට නියම වටිනාකමක් ලබා දෙන්නට මේ වැඩසටහන තුළ අපි කටයුතු කරනවා කියලා. අන්න ඒ වෙනුවෙන් අද දවසේ වටපිටාව සැකසීලා තියෙනවා කියලා ඔබට ඊටාම සතුටින් අපි කියන්න කැමතියි. ඒක පිළිබඳව මොකද්ද මේ කියන කාරණාව පිළිබඳව වඩා පැහැදිලිව දැනගන්න පුළුවන් අද දවසේ මේ හොරාවක් කාලය තුල එක මගේ රට වැඩසටහන තුල ඔබ එකතු වෙලා හිටියොත්. කොහොම වුණත් අපි ඒ පිළිබඳව වැඩි විස්තර කියන්න ප්‍රථම අද දවසේත් අපි මේ මැදිරියට කැඳවා ගත්තා මේ කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරමින් අපි ඔබට කුතුහලයක් ඉතුරු කරා. මෙන්න මේ වැඩසටහන අද වෙනස් කියලා. ඒ වෙනස මොකක්ද කියන දේ පිළිබඳව කතා කරන්න කැඳවා ගත්ත ආරාධිතයෙක්. අපි ජාතික ශිල්ප සභාවේ සහකාර්ය අධ්‍යක්ෂ ධම්මික සමරසිංහ මහතා මේ මැදිරියට කැඳවා ගත්තා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ජාතික ශිල්ප සභාව කිව්වහම අවස්ථා ගණනාවකදී මේ මැදිරිය නියෝජනය කරමින් මේ රටේ නිෂ්පාදකයන්, මේ රටේ නිර්මාණකරුවන් ගණනාවක් හඳුන්වා දෙමින් විශාල මෙහෙවරක් කරන ආයතනයක්. ඉතින් අද දවසේ අපි ඔබට සඳහන් කළ යුතුයි දියතු වෙන පරිශ්‍රයේ තමයි අද මේ ශිල්ප සභාව සමගින් ස්වාධීන උපානි මාධ්‍යජාල එකතු වෙලා කරන විශේෂ වැඩසටහන තියෙන්නේ. ධම්මික මහත්තයා, අපි එතෙන්ට යන්න කලින් ඒ පිළිබඳව ප්‍රවේශයක් ලබා ගත්තොත් හොඳයි. අද දවසේ අපි දියතු වෙන පරිශ්‍රයේ පැවැත්වෙනවා ශිල්ප සභාව සමගින් එකතු වෙලා නිර්මාණකරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයක් අලෙවි පොලක්. මේ තත්ත්වය ඇති කරන්න නැත්නම් මේ වැඩසටහන පවත්වන්න අරමුණු වුණු කාරණා පිළිබඳව අපි සඳහන් කළොත්. ඔව් චමිත්, අපි ගොඩක් කාල මාස ගානක් ආපස්සට ගියොත් විශේෂයෙන්ම අපේ හස්තකර්මාන්ත නිෂ්පාදකයාට, ව්‍යවසායකයාට වෙළඳපොළ අවස්ථාවක් තිබුණේ නැහැ රටේ ඇතිවුණු තත්ත්වයක් එක්ක. ඒක අපි දිගින් දිගටම මේ මැදිරියෙත් කතා කළා. නමුත් ඇත්තටම අද දවසේ ඒකේ ජයග්‍රාහී පියවර තිබ්බ නැත්නම් ආරම්භ කරායි කියලා කියන්න පුළුවනි. මොකද අද ඇත්තටම අද හොඳ දවසක් අධිකරු අගමැතිතුමන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් පැමිණියා. ඒ වගේම කර්මාන්ත අමාත්‍යතුමන් විමල් වීරවංශ මැතිතුමන් පැමිණියා. ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යතුමන් ප්‍රසන්න රණවීර මැතිතුමන් පැමිණියා. එතුමන්ලාගේ සුරතින් තමයි අද දවසේ මේ අලෙවි ප්‍රදර්ශනය විවෘත වුණේ. ඇත්තටම මාස ගණනාවක් තිස්සේ ශිල්පීන්ට තමන්ගේ නිෂ්පාදනය කරගත්ත නිර්මාණ අලෙවි කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. අද දවසේදී මේක ආරම්භ වුණා. අලෙවි කුටි 125කින් සමන්විතයි. අදත් හෙටත් මේ අලෙවි පොළ පැවැත්වෙනවා. ඉන් අනතුරුව සෑම බ්‍රහස්පතින්දා දවසකම දියත උද්‍යානයේදී මේ දේශීය අත්කම් නිෂ්පාදන බිලදී ගැනීමේ හැකියාව අපි ජාතික ශිල්ප සභාව ඇති කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඉන් අනතුරුව අපි බලාපොරොත්තු වෙන රටේ අගනුවරින් බැහැර දියුණු නගරවල මේ නගරවල ඉන්න මේ අත්කම් වලට ආදරය කරන, අත්කම් මිලදී ගන්න සූදානම් වුණු අපේම ජනතාවක්, ඒ ජනතාවටත් ඒ නගරවල අලෙවි පොළවල් අපි පැවැත්වීමේ කටයුතු සූදානම් කරලා තියෙනවා. ශිල්ප තර්ස්ඩේ නමින් තමයි අපි මේ ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ දියතු වෙන පරිශ්‍රය තුල. මේ ප්‍රදර්ශනයේ ශිල්ප තර්ස්ඩේ කොහොම බ්‍රහස්පතින්දා දවසක මේ පැවැත්වෙන්න ඕන කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. අද දවසේ මේ ආරම්භය
අද ආරම්භය වෙන්නේ අද දවසේ අදත් හෙටත් මේ ප්‍රදර්ශනය දී යුතු වෙන පරිශ්‍රයේ පැවැත්වෙනවා. ඉතින් උදෑසන 8:30 සිට රාත්‍රී 7:30 දක්වා මේ ප්‍රදර්ශනය ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි දැන් සූදානම් දී යුතු වෙන පරිශ්‍රයට යොමු වෙන්න වෙනද මැදිරිය ඉඳන් කතා කරන චතුක දිවාශන අමිල ජයසූරිය අද ඉන්නේ දී යුතු වෙන පරිශ්‍රයේ මේ නිර්මාණකරුවන්ගේ නිෂ්පාදන ඒ නිර්මාණ පිළිබඳව සාකච්ඡා කරමින් ඒවායේ වටිනාකම් පිළිබඳව රටට ලෝකයට තොරතුරු කියන්න සූදානම්ින් ඉන්නවා. අපි යොමු වෙන සූදානම් දී යුතු වෙන පරිශ්‍රයට චතුක දිවාශන සමගින් කතා කරන සුබ සන්ධ්‍යාවක් චතුක. ඔව් චමිත් කිව්වා වගේම අපි අද දී යුතු වෙන පරිශ්‍රයට ඇවිල්ලා ඉන්නේ. මේ මමද කියලා අඳුර ගන්න බෑනේ සමහර වෙලාව. මේම තමයි සමහර වෙලාවට තිබුණේ අපේ රටේ නිෂ්පාදන මේ විදිහට වහලා තිබුණේ. සමහරව වෙස් මුහුණු දාගෙන හිටියේ. ඒ වෙස් මුහුණක් තිබුණේ වෙනත් රටකින් ගෙනල්ලා. අපි එන්නේ සම්ප්‍රදාය වෙනස් කරලා අපේ රටේ නිෂ්පාදන අපේ දේශීය නිෂ්පාදකයා ඒ වගේම දේශීය හස්තකර්මාන්ත ශිල්පියා ඉහළට ගෙන යන ඒ වගේම ඒවට වටිනාකම් ලබා දෙන සංකල්පයේ විදිහට තමයි එකමගේ රට වැඩසටහනේ අපි ශිල්ප සභාවට සම්බන්ධ මේ ශිල්පීන් එක්ක කතා බහ කළේ. ඔවුන් නිරතුරුවම කිව්වා ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරන්න අපිට තැනක් උවමනයි කියලා. ඒ තැන උවමනයි කියලා කිව්වට පස්සේ ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය අඳුන ගන්නවා මොවුන්ට අපි හදා දෙන්නට ඕන ස්ථානයක්. දියතු වෙන්නේ ශිල්ප තර්ස්ඩේ. මේ ශිල්ප තර්ස්ඩේ මාසයක් පමණ කල් ගියා. හේතුව තමයි මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක. දැන් මේ ඔබ දකින නිර්මාණවල නිර්මාණ හිමිකරුවන් දෙදෙනෙක් ඉන්නවා. මෙතන නිර්මාණ හිමිකරුවන් දෙදෙනෙක් ඉන්නවා. එන්න ළඟට කොහෙද මේ නිර්මාණ සිදු කරන ඔබේ ප්‍රදේශය? මාළුවේ කොතවර පාරේ. දැන් ඔබ සාම්ප්‍රදායික නිර්මාණකරුවෙක්ද? එහෙම නැත්නම් මේ ක්ෂේත්‍රය පිළිබඳ ආසාව ඇති වෙලා නිර්මාණ ක්ෂේත්‍රයට යමුණාද? සාම්ප්‍රදායික නෙමෙයි මම මේක ආසාවෙන් ඇති වෙලා තමයි කරන්න පුරුදු වුනේ. දැන් කොපමණ කාලයක් විතර මේ ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්නවද? දැන් අවුරුදු 12ක් විතර වෙනවා. කොහොමද ඔබට පවතින වෙළඳපොළ? එය දේශීය වෙළඳපොළ වෙන්න පුළුවන්, විදේශීය වෙළඳපොළ වෙන්න පුළුවන්. කොහොමද වෙළඳපොළ? සාමාන්‍යයෙන් පුළුවන් කරගන්න මේ කියන්නේ බිස්නස් එක ප්‍රශ්නයක් නෑ. මොනවද භාවිත කරන අමුද්‍රව්‍ය? කදුරුලි කරන්නේ. කදුරුලි. අමුද්‍රව්‍ය වල ගැටලුවක් නැද්ද? දැනට නම් තියෙනවා. නැත්තේ නැහැ. පොඩ්ඩක් හොයාගන්න අමාරුවක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා ඉතින්. හොඳයි. මම මේ ප්‍රදර්ශන කුටියට ආවට පස්සේ අපේ මේ මෙතුමා මුණ ගැහුණාම ගෝ අපි දෙන්න බොහොම හිතවත්ව මේ කටයුත්ත කරන නිසා ප්‍රදර්ශන කුටියේත් අපි දෙන්නම එකට එකමුතු වෙලා ඉන්නේ. මේ තමයි එතුමාගේ නිර්මාණ. මේ ඔබ දකින නිර්මාණ ලී කැටයම් නිර්මාණ එතුමාගේ නිර්මාණ. ඔබතුමාගේ නම? සිසිර කුමාර වික්‍රමසිංහ. සිසිර මහත්මයා කොළඹ ප්‍රදේශයේද නැත්නම් වෙනත් ප්‍රදේශයක? කොළඹ ප්‍රදේශයේ. කොළඹ ප්‍රදේශය. ඔබතුමා මේ සාම්ප්‍රදායික නිර්මාණකරුවෙක්ද නැත්නම් ඔබතුමාත් අර විදිහටම හැකියාවන් මත ආරම්භ කරපු දෙයක්. මොකද හිතෙන්නේ නිර්මාණකරුවෝ විදිහට අපි පහුගිය කාලය පුරාම අපේ දේශීය නිර්මාණ ටිකක් පැත්තකට දාලා වගේ තිබුණේ. නිර්මාණකරුවන්ට මේ ලැබිලා තියෙන ඉඩකඩ අපේ දේශීය වෙළඳපොළ තුළ. දේශීය වෙළඳපොළ තුළ තාම එක සීමිත විදිය ප්‍රමාණයකට තමයි මේ අපේ භාණ්ඩාර මිලදී ගන්නෙ. ඒ නිසා අලවියත් ඒ විදිය ඒ ආකාරයෙන්ම තමයි පසුගිය කාලේ ගත කරේ. දැන් ඒ පසුගිය කාලේට විරාමයේ තබලා දැන් අලුත් විදියට මේ ශිල්ප තර්ස්ඩේ වැනි සංකල්ප ඔබතුමා කොයි විදිහටද දකින්නේ? මම හිතනවා මින් ඉදිරියට අපිට තව ඉදිරි ගමන ඊටාම පැහැදිලිව පෙනී කියලා මේ කර්මාන්තය කරගෙන යාමට. මේ තමයි ශිල්පීන්ගේ තිබෙන විශේෂත්වය. අපි ඔබ දන්නවා ඇති දැන් මේ වැඩසටහන තුළ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් වගේම සාම්ප්‍රදායික නොවන සහජ හැකියාවන් මත ක්ෂේත්‍රයට අවතීර්ණ වුණු නිර්මාණ ශිල්පීන් එක්ක එකතු වෙනවා. එෙහිදී විවිධ නිර්මාණ ක්ෂේත්‍රවල ඔබට මතක ඇති ජාතික ශිල්ප සභාවේ නිලධාරී මහතුරුන් සඳහන් කරනවා ක්ෂේත්‍ර ගණනාවක ශිල්පීන් අපි එකතු කරගන්නවා. බැලු බැල්මට මේ නිර්මාණ පිත්තල විය යුතුයි. නිර්මාණකරුවගෙන් අහලා දැනගමු. මේ වාසනාව ජයග්‍රහණය ආකර්ෂණය සියල්ල මටත් ලබා ගන්න පුළුවන් වේවි. ඔබේ නම මොකද? තිසර ජීවන්ත ඉදිරිසිංහ. තිසර මොනවද බැලු බැල්මට පේන්නේ අපිට මේ පිත්තල නිර්මාණ කියලා. ඔබේ නිර්මාණ? ඔව් පිත්තල නිර්මාණ තමයි. මේ ඔක්කොම කරන්නේ මේ අත්කම් නිර්මාණ. දැන් එතකොට තිසර කොහොමද තරුණයෙක් විදිහට මෙවැනි නිර්මාණ කලාවකට යොමු වෙන්නේ? ඇත්තටම මගේ පියා තමයි මට මේකට අතහිත දුන්නේ. මේ ඒතුමත් එක්ක තමයි මම කරගෙන යන්නේ. දැන් කොහොමද තිසරට වර්තමානයේ වෙළඳපොළ තුල පවතින ඉඩකඩ තිසරගේ නිර්මාණ අපි දකිනවා. අපි මේ විදිහට දැක්කාම අපේ කාන්තා පාර්ශවයට ටිකක් වෙනස් විදිහට පළඳිනවා නම් ඒ ආභරණ ඒ වගේම ඊට අමතරව විවිධාකාර නිෂ්පාදන ගණනාවක් පවතිනවා. තිසර එන්නකො තිසරගේ මේ අමුද්‍රව්‍ය ටිකත් මට පූර්ව සාකච්ඡාවේදී පෙන්නුවා. ඒ ගැනත් අපි කියමු. මේක නම් දැනට මම ආනයනය කරනවා.
මේ තියෙන්නේ මම යානනය කරන ඒවායින් මම හදාගත්ත ලෝහය. හොඳයි මේ අපි දකින්නේ අපිට මේ සමීප දර්ශනවල දුටුවේ තිසර මේ විදිහට ආනයනය කරගන්න කොටස් ටික තියෙන්නේ මේ අමුද්‍රව්‍ය. ඒ අමුද්‍රව්‍ය ආනයනය කරාට පස්සේ තිසරට අවශ්‍ය ආකාරයට සකස් කරගන්නවා මෙලෙස. ඉන් අනතුරුව තමයි ඔබ දකින මේ නිර්මාණ මේ විදිහට බලන්න නිර්මාණ ගන්නාවක් තිබෙනවා. තරුණෙක් විදිහට සතුටුද තිසර මෙවැනි නිර්මාණ ක්ෂේත්‍රයකට යොමු වීම සම? ඔව් අනිවාර්යයෙන්ම සතුටුයි. මොකද ඇත්තටම තාත්තාගේ දෙන මේ ආభాෂයෙන් තමයි මම මේ ගමන ඇත්තටම මේ යන්නේ. මොකද මේ අපිට රජයෙන් දෙන අනුග්‍රහයට වඩා ඇත්තටම මම ස්වයංව මගේ ඔය FB ඔය Facebook එකේ මේ මුහුණු පොතේ page එකක් එහෙම හදලා එහෙම තමයි දැනට මේ ව්‍යාපාරය මේ දුගන යන්නේ ඉතින්. මේ තමයි අපි කියන්නේ සමාජයට හඳුන්වා දිය යුතු තාරුණ්‍ය. තමන්ගේ පියාගෙන් ලැබුණු ආభాෂය හරහා ඒ ලබාගත් වූ කර්මාන්තය අද ලෝකෙට ගැලපෙන විදිහට අද තාක්ෂණයත් එක්ක මුසු කරමින් ලෝකයට රටට රැගෙන යනවා. මේ තමයි සමාජ ව්‍යවසායකයන් නිර්මාණය කිරීමේදී වැදගත් පණිවිඩය. අමිල ඉන්නවා තවත් තැනක අපේ හිතවතා අමිල ජයසූරිය. අපි සූදානම් අමිලත් එක්ක එකතු වෙන්න. ඔවුන්ගේ නිර්මාණ අනගි උසස් තත්ත්වයේ නිර්මාණ අලෙවි කරන්නට ප්‍රදර්ශනය කරන්නට මේ ප්‍රදර්ශන භූමිය තුළ උත්සාහ කරන ආකාරය මා රැඳී සිටින්නේ සම්බාණ්ඩ ආශ්‍රිත ප්‍රදර්ශන කුටියක. එහි නිමවුම්කරුවා මාත් එක්ක රැඳෙනවා. මම කැමතියි ඔබතුමාගේ විස්තර දැනගන්න මුලින්ම නම. නිමල් ජයරත්න. නිමල් මහත්මයා කොයි පළාතේද? මාවනැල්ලේ. මාවනැල්ලේ ඉඳලා මේ වගේ හම්බාණ්ඩ ප්‍රදර්ශනයක් නැත්නම් ප්‍රදර්ශනයට හම්බාණ්ඩ ඉදිරිපත් කරන්න ලැබීම පිළිබඳව ඔබතුමාගේ මොන වගේ අදහසක්ද තියෙන්නේ? අතිශයින්ම සතුටු වෙනවා. මොකද අපේ වෙළඳපොළ වෙනත් කෙනෙකුට දීලා තිබුණ එකක්. නමුත් අද වෙළඳපොළ අපිම පවත්වාගෙන යන්න අපිට අවස්ථාව ලබා දුන්නා මේ ජාතික ශිල්ප සභාවෙන්. ඒ නිසායි මෙහාට ආවේ. ඇත්තටම අතරමැදියෙකුගේ සහභාගීත්වයෙන් තොරව නිර්මාණකරුවන්ට නිපැයුම්කරුවන්ට තම නිර්මාණ අලෙවි කරගන්න හොඳ අවස්ථාවක් ජාතික ශිල්ප සභාව උදා කරලා දෙන්නේ. ඔබට දකින්නට පුළුවන්කම ලැබෙනවා හම්බාණ්ඩ ආශ්‍රිතව සිදු කරපු නිර්මාණ රැසක්. ඊටාම අනර්ග තත්වයේ නිර්මාණ රැසක්. කොහොමද මේවල ප්‍රමිතිය පිළිබඳව ඔබතුමා සැලකිලිමත් වුණේ? බොහෝ දුරට මගේ දැනුමෙනුත් සම්බාණ්ඩ සංවර්ධන මණ්ඩලයේ සේවය කිරීමෙන් ලත් අත්දැකීම් මත තමයි මේ හැම නිමවුමක්ම මේ වාගේ ආකාරයෙන් ඉතා චමත්කාර ජනකව ඉතා ලස්සනට වෙළඳපොළට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇත්තටම අපි දකිනවා කාන්තා පිරිමි පාර්ශවය සඳහා යොදා ගන්නා බෑග් වර්ග, ඒ වගේම අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා පාවහන්. පිරිමි කාන්තා පාර්ශවයට මේ අපේ දේවල් අගයමින් අපේ දේවල් භාවිත කිරීම පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. ඊටාම උසස් තත්ත්වයේ නිර්මාණ විදිහට අපිට දකින්නට පුළුවන්. කොහොමද පාවහන් සඳහා දැන් වෙළඳපොළේ ඉල්ලුම? දෙම්ම වෙළඳපොලේ අපේ දැන් මේ අද අවස්ථාවේ උදේ ඉඳන් මේ වෙනකොට සියලුම දෙනා ඉතාමත්ම මේ උනන්දුවෙන් බැලුවා. බලලා ඉවරලා ගොඩක් ඇනුම් ලබා දීලා තියෙනවා. මොකද සම්බාණ්ඩ සෙරෙප්පුවක් වෙළඳපොලේ ගන්නකොට අපේ මිල තමයි මෙතන ප්‍රධාන වෙලා තියෙන්නේ. අපේ නිෂ්පාදන අපෙන් මිලදී ගන්නකොට අපි නිෂ්පාදන වියදම තමයි මෙතනදී අපි මේ දාලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් අය කැමති මේ සම්බාණ්ඩ පළදින්න. හැදෙන රටට ශිල්ප ජාතික ශිල්ප සභාව සංවිධානය කරන මේ ප්‍රදර්ශන භූමියේ සිටින්නේ දියත පරිශ්‍රයේ අපි වික්‍රමසිංහපුර ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා වෙලාව බලලා ඉන්න සූදානම්. හරි අපි කතා කරන්න බොහෝ දේ තිබෙනවා. නිර්මාණ නිෂ්පාදන රසක් තිබෙනවා. සියල්ල පිළිබඳව කතා කරනවා. වෙලාව බලලා ඉවර වෙලා. අපේ රටේ ව්‍යවසායකයන් නිර්මාණකරුවන් නිෂ්පාදකයන් දිරිගන්වන්න තමයි ජාතික ශිල්ප සභාව මේ සියලු දේ කරන්නේ. අපි මේ මැදිරියට අවිලා සාකච්ඡා කරද්දී ඒ නිර්මාණකරුවන් කියපු කාරණයක් තමයි විශේෂයෙන්ම අපිට විදේශීය වෙළඳපොළ ජය ගන්න යම් අවස්ථාවන් තියෙනවා. නමුත් අපේ දේශීය වෙළඳපොළ පිළිබඳව ගැටලු තියෙනවා. මේ වගේ කාරණා සාකච්ඡා කරා. මේ සියල්ලට අද හොඳ විසඳුමක් ලැබිලා කියලා අපි විශ්වාස කරනවා. යලිත් අපි සූදානම් අමිල ජයසූරිය සමගින් එකතු වන්නට දියතු වෙන පරිශ්‍රයේ ඉඳලා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය එක මගේ රට වැඩසටහන හරහා අපේ රටේ නිමවුම්කරුවන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන්න වැඩසටහන් රැසක් දියත් කළා. එහි තවත් අදියරක් විදිහට තමයි ජාතික ශිල්ප සභාව සංවිධානය කරන හැදෙන රටට ශිල්ප ප්‍රදර්ශන භූමියේ සිට අපි මේ කතා කරන්නේ. ජාතික ශිල්ප සභාව අනගි මෙහෙවරක් කාලීන අවශ්‍යතාවක් හඳුනා ගනිමින් තමයි මේ ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ. අපි කතා කරමින් හිටියේ සම්බාණ්ඩ ආශ්‍රයෙන් කරපු නිර්මාණ පිළිබඳව. ඔබතුමා සඳහන් කළා හොඳ අගයක් වෙළඳපළ වටිනා කමක් ලැබෙන දෙයක් කියලා. ජාතික ශිල්ප සභාව මෙවැනි කාර්යයක් සංවිධානය කිරීම ගැන ඔබතුමාගේ අදහස? ගොඩක් අදහස නැත්නම් මගේ අදහස ගොඩක්ම සතුටුදායකයි. මොකද අවුරුදු 25ක මගේ මේ නිෂ්පාදන මේ ව්‍යාපාරේ පටන්ගෙන අවුරුදු 22ක් ජාතික ශිල්ප සභාවත් එක්ක මම ඉඳලා තියෙනවා.
ඉතින් ඇත්තම මේගොල්ලන් මේ වෙනකොට අපිට දුන්න ආධාර උපකාර ඊළඟට මේ වගේ වෙළඳපොළ හඳුන්වා දීම අපි වහාත් අගේ කොට සලකන්න ඕනි. අපි හැම මොහොතකම ශිල්ප සභාව මේ මුල් කේන්ද්‍ර කොටගෙන තමයි මේ වැඩ ටික කරගෙන යන්නේ. ඇත්තටම ඔබතුමාට වගේම ඔබතුමා වැනි නිර්මාණකරුවන්ට අපි ඊටාම සුභාශිංසන එකතු කරනවා එකම අඩිගේ රට වැඩසටහන හරහා හැදෙන රටට ශිල්ප දියත උද්‍යාන පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මේ ප්‍රදර්ශන භූමිය අද සහ හෙට විවෘතයි. චතුක සඳහන් කළා වගේ මේ ප්‍රදර්ශන භූමිය පුරාවට නිර්මාණකරුවන් රැසකගේ නිර්මාණ එලි දක්වන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. එවැනි තවත් නිර්මාණකරුවෙක් එක්ක මම ඉන්නේ. මොනවද ඔබේ නිර්මාණ? ස්වභාවික එළුහමෙන් සිතුවම් නිර්මාණය කිරීම. මෙවැනි නිර්මාණ කරන්න කොයි විදිහටද වෙහෙසුනේ කොහොමද මේ කාර්යය කරන්නේ? දැනට අවුරුදු 2ක පමණ කාලයක් තිස්සේ අපි මහන්සි වෙලා කැප වෙලා ස්වභාවික එළුවම භාවිතා කරගෙන තමයි මේ සිතුවම් නිර්මාණය කරන්නේ. ඇත්තටම ඔබට දකින්න පුළුවන් සියුම් නිර්මාණ සමහර විට ඊටාම වැඩි වේලාවක් කාලයක් වැය කරමින් හොඳ ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිර්මාණ කරලා තිබෙනවා. දියත පරිශ්‍රය විවෘතයි ඔබ වෙනුවෙන් මේ නිර්මාණ දැක බලා ගන්න වගේම ඒවා මිලදී ගන්න අපේ රටේ කර්මාන්තකරුවන්ට අපේ රටේ නිර්මාණකරුවන්ට වැඩි අවස්ථාවක් වැඩි ඉඩක් ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. අපි මේ දකින්න නිර්මාණ ගැනත් කතා කරමු. මොනවද මෙහි තිබෙන විශේෂත්වයන් මොනවද කියන කාරණාව? මේ සීල නිර්මාණ ස්වභාවික එළුවම භාවිතා කරමින් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. හස්තකර්මාන්ත ශිල්පියෙක් විදිහට කිසිම තාක්ෂණික මෙලෙමක් නොදා නොගෙන කෙලින්ම අතින්ම මේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම මං හිතන්නේ දේශීය ගැනුම් කරුවන්ගේ වගේම විදේශීය වශයෙන් උත් ලොකු ඉල්ලුමක් තියෙනවා ඇති මේ වගේ නිර්මාණවල. ඇත්තටම ලොකු ඉල්ලුමක් තිබුණා. නමුත් කොරෝනා වසංගතයත් හින්දා ඒ ඉල්ලුම ඔක්කොම නැති වෙලා ගියා. ඇත්තටම ජාතික ශිල්ප සභාව ඒ දේ අවබෝධ කරගෙන තමයි අපිට මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. දේශීය සංචාරකයන් සඳහා මෙය විකුණුම් කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඇත්තටම ඔබතුමා සඳහන් කළා කොරෝනා වසංගතයත් එක්ක මේ දේවල් නැති වෙලා ගියා කියලා. අපි උත්සාහ කරන්නේ නැවත මේ දේවල් ගොඩනංවන්න අපේ රටේ කර්මාන්තකරුවන්ට දිරිදීමේ අදහසෙන් තමයි මේ වගේ වැඩසටහන් සංවිධානය කරන්නේ. හැදෙන රටට ශිල්ප ප්‍රදර්ශන භූමියේ චතුක තවත් වෙළඳ කුටියක් ගාව නිර්මාණ කුටියක් ගාව ඉන්නවා. අපි සූදානම් චතුකෙන් විස්තර දැනගන්න. චතුක කොහොමද? මොනවද විස්තර? අමිල දැන් අමිල ඉන්න ස්ථානයේ වගේම අපි සූදානම් මීට කලින් මැදිරියටත් ආවා අපේ ස්ටෙලා මහත්මිය මේ ඉන්නේ අපි බීරලු රේන්ද ගෙතීමේ කලාවේ. කොහොමද ස්ටෙලා මහත්මිය මේ සංකල්පය මොකද ශිල්ප තර්ස්ඩේ වැඩසටහනත් එක්ක අපි දන්නවා සාමාන්‍ය පොදු මහ ජනතාවට ඇවිත් ඔබේ නිර්මාණ මෙවැනි නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ මිලදී ගන්න පුළුවන්. ඔව් මුලින්ම මම ජාතික රූපවාහිනියට සහ ජාතික ශිල්ප සභාවට ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහන නිර්මාණය කිරීම ගැන. ඇත්තටම අද වැඩසටහන ගොඩක් හොඳයි කියලා කියන්න පුළුවන්. මේ ප්‍රවර්ධන කියන්නේ අපගේ නිර්මාණ ප්‍රවර්ධනය කිරීම ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ ශිල්පීන්ට නොමැතිව තිබුණේ ඉඩකඩ අපේ ස්ටෙලා මහත්මිය මේ අපිත් එක්ක කතා බහ කරන අතරතුරේ බිරලු රේන්ද ගොතන්ට සූදානම්. මේ ගොතන නිර්මාණ වලින් තමයි ඔබ දකින මේ ස්ථානයට පැමිණියොත් දකින්නට තිබෙන මෙවැනි රේන්ද නිර්මාණ ගණනාවක් ඒ ආශ්‍රිතව නිර්මාණය කරන නිර්මාණ ගණනාවක් දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ. මේ ඔබ දකින්නේ එවැනි නිර්මාණ. මේ නිර්මාණ ශිල්පීන්ට තිබුණු ලොකුම අභියෝගය තමයි මේ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ වලට හා සමාන නිර්මාණ අපි විදේශ රටවලින් රැගෙන ආවා. ඒ විදේශ රටවලින් රැගෙන ආ නිර්මාණවලට දැන් රජයක් විදිහට ආනයන සීමා පනවලා තිනවා. ඒ හරහා අපේ ශිල්පීන් අපිට රැක ගන්නට හැකි වටාපිටාව නිර්මාණය වෙලා තිනවා. එhmenan මේ ශිල්පීන්ට ඒ වටාපිටාව නිර්මාණය වෙද්දී ශිල්පීන් නිර්මාණය කරන දේවල් මිලදී ගන්නට අවශ්‍ය ඉඩකඩ පහසුකම් සපයා දෙන්නට ඕනේ. ජාතික ශිල්ප සභාව මනවින් ඒ වගකීම හඳුනාගත්තා. ශිල්ප සභාවේ හඳුනාගත්ත වගකීම් වලට මාධ්‍යයක් විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අපි එකමගේ රට වැඩසටහනේ පහුගිය මාස කිහිපය පුරාම මේ ශිල්පීන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී හිටියා. සහ ඔවුන් වෙනුවෙන් අපි ඒ ඉඩහසර සකසා දුන්නා. ඒ හරහා රටම අද මේ ශිල්පීන් ගැන කතා කරන තත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඔවුන් ව්‍යවසායකයන් බවට පත්වීමට අවශ්‍ය කරන වටාපිටාව නිර්මාණය වෙලා තිබෙනවා. අපිට හරි ආඩම්බරයි. මොකද අපි හැම වෙලාවෙම ඔබට සඳහන් කරන්නේ සංකල්පයක් විදිහට අපි පැල කළ යුතු බීජගත කළ යුතු වැඩසටහනක් විතරක් නෙවෙයි සංකල්පයක්. එක මගේ රට විශ්වාස කරන්න, අපේ හැකියාව විශ්වාස කරන්න සහ අපේ දේ විශ්වාස කරන්න. මේ සියල්ල පිළිබඳව අපි කතා බහ කරන්නට සූදානම් අද සවස් 4:30 වනතුරු එකමගේ රට වැඩසටහනින්. එමනම් අපි සූදානම් පෑන් පෑ ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා විරාමය ලබා ගන්න ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාව ලබා දෙන්නට සූදානම්. අපි චතුක දිවාශන දියතු වෙන පරිශ්‍රයේ ඉඳලා තොරතුරු කියන්න එකතුනේ අමිල ජයසූරිය සමගින්. ඉතින් මේ පරිශ්‍රයේ විශාල
නිර්මාණ කුටි ගණනාවක් තියෙනවා. ඒ නිර්මාණ කුටි හැම එකකටම යන්න දේශීය ගැනුම්කරුවන්ට ඔන්න අද වන විට අවස්ථාව ලැබිලා තියෙනවා. අද ඉඳලා ඒ වගේම අද සහ හෙට වගේම සෑම සතියකම බ්‍රහස්පතින්දා දවසේ මේ ප්‍රදර්ශනය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා දැන් ජාතික ශිල්ප සභාව මේ ආරම්භ කරපු වැඩසටහන ඉදිරියටම අරගෙන යන්න ඔවුන් සූදානම්. විශේෂයෙන්ම ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ මේ රට ගොඩනගන්නට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී ඊට අවශ්‍ය කරන වටපිටාව සැකසෙද්දී ජාතික ශිල්ප සභාව විදියට මේ අරගත්තු ක්‍රියාදාමයේ මේ අරගන්න තිබෙන වැඩසටහන තාම වටිනා කියන සාධනීය වැඩසටහනක් කියන එක අපි විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේ මැදිරියට ඇවිල්ලා එලි දක්වපු නිර්මාණ නැත්නම් අපි අද දකිනවා. විශේෂයෙන්ම මේ ප්‍රදර්ශන කුටිවල මේ මැදිරිය තුල කතා කරපු මිනිස්සු අද ඉන්නවා. ඒ වෙනද නිර්මාණකරුවන් අද ඉන්නවා. ඉතින් ඔවුන්ට මේ වේදිකාව හදලා දෙන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ ආඩම්බරය චතුක කිව්වා වගේම අපි හැමෝටම තියෙනවා. අපි ප්‍රධාන පාලක මැදිරියට යමු වෙනවා. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ මේ පිළිබඳව තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු සහිතව. අපි අලුත් එක මගේ රට වැඩසටහන සමග අද ශිල්ප තර්ස්ඩේ දී යුතු වන පරිශ්‍රය ක්‍රියාත්මක වන ප්‍රදර්ශනය පිළිබඳව විටින් විට තොරතුරු අපි කතා කරමිනුයි මේ එක මගේ රට වැඩසටහන අද හොරාවක් කාලේ ගත වෙන්නේ. අපි මේ මැදිරියේ අපි මේ ඉන්න ඔබතුමා එක්ක කතා කරන්න සූදානම් මේ විශේෂයෙන්ම මේ දැන් අපේ රටේ මිනිස්සු අපේ දේ ගන්නට වැඩිය පිට රටින් එන රබර් පාපිස්ස ගන්න කැමති. එහෙම නැත්නම් වෙනත් ප්ලාස්ටික් නිර්මාණය ගන්න කැමති. හැබැයි ඊට වැඩිය වටිනාකමින් වැඩි කල්පැවැත්ම වැඩි මේ පරිසරයට හිතකර අපේ නිර්මාණ ඕනෑ තරම් තියෙනවා. හැබැයි ඒව ගන්න එච්චර උනන්දුවක් නැහැ. මේකට දිරිගැන්වීමක් වශයෙන් සහ ඒ උනන්දු කිරීමක් වශයෙන් අපි මේ වැඩසටහන පටන් ගත්තා කියලා ඔබතුමා කතා කරා. අපි ඒක ගැන කතා කළ යුතුයි. ඔව් චමිත් අපි ගොඩක් වෙලාවට විශේෂයෙන්ම විදේශ ආනයන වලට අපි යනවා සමහරට ඒක තියෙන මිල පිළිබඳව වෙන්න පුළුවන් මිලේ තියෙන පුංචි අඩුවක් වෙන්න පුළුවන් පාසුවෙන් ලබා ගැනීමේ හැකියාව නිසා වෙන්න පුළුවනි. නමුත් අපේ රටේ නිෂ්පාදන තියෙනවා ඒ සියල්ලට විකල්ප නිෂ්පාදන නැත්නම් ආදේශන නිෂ්පාදන විදිහට. හැබැයි පුංචි ගැටලුවක් හැම වෙලේම මහාන තනක් දෙයක් තමයි අපි කොහෙන්ද මේක මිලදී ගන්නෙ? කොහොපා පිස්සක් ගන්නෙ කොහෙන්ද? කොස්සක් ගන්නෙ කොහෙන්ද? හොඳ කොස්සක් ගන්නෙ කොහෙන්ද? එතකොට අපි හොඳ බතික් ඇඳුමක් ගන්නෙ කොහෙන්ද? මේ වගේ කරුණු කාරණා නැත්නම් මේ වගේ ප්‍රශ්න කිරීමක් අපේ පාරිභෝගිකයෝ තුළ තියෙනවා. අන්න ඒකට විසඳුමක් විදියට තමයි මේ අපි ශිල්ප තර්ස්ඩේ ආරම්භ කරේ. විශේෂයෙන්ම අපිට ඍජුවම කියන්න පුළුවන් මේ බස්නාහිරාවට ජීවත් වෙන ඔබට ඊටාම පාසුවෙන් බ්‍රහස්පතින්දා දවසට දියතු වෙනට ආවනම් ඔය කියන දේ අපිට ගන්න පුළුවන්. ඒකෙන් තවත් දෙයක් කරනවා. අපි රටට මෙහෙවරක් කරනවා. ඒ වගේම අපි දේශීය නිෂ්පාදකයාට දේශීය නිෂ්පාදනයේ දිරිමත් කරනවා. රටේට යන මුදල් විදේශයන්ට යන මුදල් ටික අපිට ඉතුරු කරලා දෙනවා. මේ වගේ අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ලොකු කාර්යභාරයක් කරන්න දිගු කලකට පස්සේ දුන්න ආරම්භයක් තමයි ශිල්ප තර්ස්ඩේ. දැන් අපි සමහර වෙලාවට අපේ මිනිස්සුම අපේ නිර්මාණ අවතක්සේරු කරනවා. මේ බතික් ඇඳුම ගැලපෙන්නේ නැහැ. බතික් ඇඳුම ඔෆිස් එකට හරියන්නේ නැහැ. අපි මේ වැඩසටහන තුල බතික් ඇඳුම ඔෆිස් එකට ගැලපෙනවා. ඔබේ කාර්යාලයට ගැලපෙනවා කියන එක ඊටාම පැහැදිලිව තහවුරු කරන්නට කටයුතු කළා පහුගිය දවස්වල තිබුණු වැඩසටහන් වලදී මේ මැදිරිය තුල. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවක්. අපි යායුත්තේ ඒ තැනට අපේ දේ අගයමින් අපි මිලදී ගන්න ඕන. අපි මේ දෙයට වටිනාකමක් දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට රටක් විදියට ගොඩනගෙන්න, රටක් විදියට ඉස්සරහට යන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වෙනුවෙන් තමයි ශිල්ප සභාව මේ සියලු ක්‍රියාන්විතයන් දියත් කරමින් අද වන විට කටයුතු කරමින් ඉන්නේ. දියතු වෙන පරිසරයේ පැවැත්වෙන මේ ප්‍රදර්ශනයත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන තවත් වැඩසටහනක්. අපි යලිත් සූදානම් වෙන්නේ දියතු වෙන පරිසරයට යන්න. චතුක දිවාශනේ ඉන්නවා තවත් තැනක ඉඳගෙන තවත් නිර්මාණකරුවන් පිළිබඳව තොරතුරු කියන සූදානමින් චතුක දියතු වෙන පරිශ්‍රයේ මේ ශිල්ප තර්ස්ඩේ වැඩසටහනේ අපේ නිර්මාණ ශිල්පීන්ගේ දේශීය පාරම්පරික හස්තකර්මාන්ත ශිල්පීන් වගේම නව නිර්මාණාත්මක හස්තකර්මාන්ත ශිල්පීන් ඒ ශිල්පීන් බොහෝ දෙනෙක් එකතු වෙන තැන අපි මේ දැන් රැඳී ඉන්නේ එවැනි ඉවතලන විවිධාකාරයේ හැඩතල බෝතල් වලට ලබා දීලා ඒවට තවත් හැඩ එකතු කරලා ඒ හැඩයත් එක්ක අලුත් පණක් දීලා
මේ පණ දෙන ශිල්පියා තමයි මේ ඉන්නේ කෙනෙක්. එහෙම නැත්නම් ඌ හැමදෙනාම හඳුන්වන්නේ හිරු කියලා. කොහොමද දැන් ඔබතුමා මොන වගේ නිර්මාණද සිදු කරන්නේ අපිට පැහැදිලි කරන්න. ඇත්තටම මම මුලදී පටන් ගත්ත රෙදිපිද්දාරු. දැන් මේ පහුගිය කාලේ කොරෝනාත් එක්ක ඉවරලා මම ගෙදරට වෙලා ඉන්න මොහොතකදී කඩෙන් අපිට බඩු ගන්න බැරි හින්දා ගෙදර ඉවතලන බඩු. ඒ වයින් නිර්මාණයක් කරලා ඉවරලා වෙළඳපොළට හඳුන්වා දීමක් කරන්න තමයි මේ ප්‍රයත්නේ දරුවේ. ඒ කියන්නේ මේ කොරෝනා කාලේ ප්‍රතිඵල. කොරෝනා ප්‍රතිඵල. කොරෝනා කාලේ ප්‍රතිඵල. අපි කියන්නේ අර කලාව දන්නවා නම් හිත කලාවට යන්නේ නැති වෙන්න තමන්ගේ ආර්ට් එක මාකට් කරගන්න පුළුවන් විදිහේ ඕනම දෙයක් නිර්මාණය කරන්න පුළුවන් කියන කාරණාවට හොඳම උදාහරණය තමයි අපේ කෙනෙත් මහත්මයා මේ නිර්මාණය කරමින් සිටින්නේත් දැන් මේ මොහොතේ එවැනි ඉවතලන බෝතලයක්ද? මොකක් ප්ලාස්ටික් බෝතලයක්ද? මේක සෝස් කෑන් එකක් අතරම. සෝස් කෑන් එකට හැඩයක් දීලා තියෙනවා. පෞත්‍රික නිර්මාණයක් කරලා තියෙන්නේ. මේක ඉවරණයෙන් පස්සේ කියන්න බෑ ඉතින් කවුරක්වත් මේක සෝස් කෑන් එකක් කියලා. ඒ වගේ තමයි මෙහි බෝදුරට මේ තියෙන ඔක්කොම ටිකට අලුත් පණක් දීලා තියෙනවා මම. නව පණක් එකතු කරලා තියෙනවා. ඒකට ඔහු සතුව තිබෙන ඒ හැඩය, ඔහු සතුව තිබෙන කලා ඇහැ, ඒ වගේම ඉවතලන ද්‍රව්‍ය වලට එකතු කරන්න පුළුවන් අනිකුත් හැඩ මේ සියල්ල එක්ක තමයි කෙනෙත් මහත්මයා නිර්මාණය කරන්නේ. තමන්ගේ දෑතින් නිර්මාණය කරන්නේ. ඔබට දැක ගන්නටත් පුළුවන්. අපි මේ නිර්මාණය කරපු නිර්මාණ අතරේ ඌ සජීවීව ඒ නිර්මාණය සිදු කරන්නේත් මෙතනට පැමිණෙන අපේ හිතවතුන්ට දැනගන්න. මොකද සමහරුන්ට මේ හස්තකර්ම මේ අපෝ මේවා හරි ලේහෙසි පහසු එහෙම හිතන උදවිය ඉන්නවනේ. නමුත් මේ නිර්මාණයක් කරන්න ගතවන කාලය සහ ඊට ඒ වටිනාකම එකතු කිරීම ඔබ ශිල්පියෙක් වශයෙන් කොහොමද ඒ ගැන සඳහන් කරන්නේ? මෙහෙම ඒක දැන් මම මට මේක පුරුදු හින්දා මට එච්චර වෙලාවක් යන්නේ නැහැ. නමුත් අලුතෙන් පටන් ගන්නකොට මේ ඒ කියන්නේ අපි ට්‍රැක් එකට වැටෙනවා කියලා කියන්නේ අපි ඒ වෙනකන් ටික කාලයක් යනවා. එතකොට දෑතට හුරු වුණායින් පස්සේ ක්‍රියේෂන්ස් අපිට එනවා ඇත්තටම ඔටෝමැටිකලි එනවා. එතකොට ලේසි. ඒ කියන්නේ අර මං කලින් කිව්වා වගේ කලාව දන්න කෙනාට කලාව ඕන විදිහකට හරවගෙන තමන්ගේ අපි කියන්නේ වෙළඳපළ හදා ගන්නට පුළුවන්, මේ මාකට් එක හදා ගන්න පුළුවන්. මේ බෝතල් වලට පමණක් නෙවෙයි මේ විදිහේ ඉවතලන විවිධාකාර දෑ උපයෝගී කරගෙන කෙනෙත් මහත්මයා නිර්මාණ සිදු කරනවා. මේ දකින්නෙත් එවැනි නිර්මාණ. ඔහුගේ සිතුවිලි තුළ ඒ සිතුවිලි එකතු කරලා ඔහු නිර්මාණකරුවෙක් විදිහට තමන්ගේ නිර්මාණ වලට පනපවනවා. ඒව තමයි අවසානයේදී වටිනාකම එකතු කරන්නට පුළුවන් වෙන්නේ. අපි එහෙමනම් මේ ඉන්න ස්ථානයේ ඉඳලා යන්නට සූදානම් අමිල දිහාවට. අමිල ඉන්නවා තවත් තැනක අපේ ශිල්පීන් එක්ක කතා බහ කරන්න. අමිල එහෙමනම් ඔබටයි අවස්ථාව. චතුක ශ්‍රී ලාංකේය අපටම අනන්‍ය වෙච්ච සංස්කෘතියක උරුමකාරයෝ කියන කාරණාව තමයි මේ ගැටබෙරය පෙන්වන්නේ. උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන ගැටබෙරය, ඒ වගේම අපේ රටේ විවිධ වාද්‍ය භාණ්ඩයන් රැසක් මේ ප්‍රදර්ශන භූමිය තුල දැක බලා ගන්නට පුළුවන්. හැදෙන රටට ශිල්ප ප්‍රදර්ශනය දියත පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ජාතික ශිල්ප සභාව සංවිධානය කරන්නේ. අපේ නිර්මාණකරුවන්ට වඩා වැඩි ඉඩක් ලබා දෙන්න. අපේ කලාව ලෝකයට ගෙන යනවා වගේම ඒ කලාවට භාවිත කරන භාණ්ඩ අපේම නිර්මාණකරුවන් අතින් හැඩවෙන්නේ. මේ තමයි මේ නිර්මාණකරුවා විශේෂ වාද්‍ය භාණ්ඩ මේ පංචතූර්ය නාදයටම අයිති වෙන වාද්‍ය භාණ්ඩ ඔබතුමා නිර්මාණය කරලා තිබෙනවා. කොහොමද මේවා සිද්ධ වෙන්නේ? මම පාරම්පරිකවම මගේ තාත්තගෙන් මේක පටන් ගෙන කරන්නේ. මගේ දරුවෝ දැන් මේ කර්මාන්තය ඉදිරියට කරගෙන යනවා. ඇත්තටම දැන් ලේසි පාසු වැඩක් නෙමෙයි මෙවන් පාරම්පරික කර්මාන්තයක් රැක ගන්නවා කියන එක. අපේ රටේ කලාව රැක ගන්නවා වගේම ඒ කලාවට ආනුෂංගිකව දායක වන කලාවක් තමයි මේ වාද්‍ය භාණ්ඩ නිර්මාණය කරනවා කියන්නේ. මේවට අමුද්‍රව්‍ය සකස ගන්න කොහොමද? ජාතික ශිල්ප සභාවේ ලබා දෙන දායකත්වයක් තිබෙනවද? උපදෙස් ලබා දීමක් සිදු වෙනවද? අනිවාර්යයෙන්ම ජාතික සභාවෙන් ලොකු සහායක් ලබා දෙන්න අපිට මේ අමුද්‍රව්‍ය ලබා ගැනීමට මේ භාණ්ඩ විකුණා ගැනීමට ලොකු සහායක් ජාතික ශිල්ප සභාවෙන් ලබා දෙනවා. ඇත්තටම අපි එක්ව අපේ රට ගොඩනගන්නට උත්සාහ කරන කාලවකවානුවක අපේ නිර්මාණ ලෝකයට ගෙන යාමේ අදහසින් තමයි මෙවැනි ප්‍රදර්ශනයක් සංවිධානය වෙන්නේ. ඒ වගේම අපේ කලාකරුවන්ට ඔවුන්ගේ ජීවන වෘත්තීන් ඉතාමත් සාර්ථකව කරගෙන යන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඇත්තටම මෙවැනි ප්‍රදර්ශනයක් අගනුවර කේන්ද්‍ර කරගෙන සංවිධානය කිරීම ගැන ඔබතුමාගේ මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඉතාමත්ම හොඳයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පයක් අපේ දේශීය නිෂ්පාදන නැවතත්
ඉදිරියට ගෙන යාමට අවස්ථාව ලබා දෙන ගැන ගොඩාක් සතුටු වෙනවා. ඇතන අපි සුබපතන ඔබතුමා වැනි නිර්මාණකරුවන් රැසක් මෙහි ඉන්නවා. අපි තවත් ප්‍රදර්ශන කුටියකට යොමු වන්නට බලාපොරොත්තු වෙන්නේ. බලන්න මේ නිර්මාණ අපි සෙරමික් නිර්මාණ හොයාගෙන විදේශීය නිපැයුම් මිලදී ගන්නට උත්සාහ කරන කාලවකවානුවක අපේම සෙරමික් නිර්මාණ රැසක් තමයි ඔබ දකින්නේ. හරිම අපූර්ව විචිත්‍රත්වයෙන් යුතු. එහි නිමැයුම්කාරිය තමයි මාත් එක්ක ඉන්නේ. ඇත්තටම කොහොමද මේ නිර්මාණ කරන්නේ? ඔව් මම චන්ද්‍ර විජේරත්න අපේ මහ පොළොවෙන් අපේම මහ පොළොවෙන් ගන්න අමුද්‍රව්‍ය වලින් තමයි මේ නිර්මාණ ඔක්කොම කරන්නේ. දේශීය අමුද්‍රව්‍ය ඉහළම ගුණාත්මක භාවයෙන් යුක්තව කරන අපි දැනට විදේශ රටවලට භාණ්ඩ යවමින් පවතිනවා. ජාතික ශිල්ප සභාව තමයි අපේ කොඳුනාරටිය කෙලින් කරලා අපිව ඉදිරියට ගෙනාවේ. ඇත්තටම ඒ ගැන ඉතාමත්ම කනගාටුවෙන් සන්තෝෂ වෙනවා. ශිල්ප සභාව මේ වගේ අපිට උදව් කිරීම ගැන. අපි ගොඩක් නගා සිටුවේ ශිල්ප සභාව. ඒ ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපේ දේශීය අමුද්‍රව්‍ය අපිට මේ වගේ අරගෙන අපිට විදේශීය රටවලට ගිහින් අපි විදේශීය විනිමය ගේනවා දැන්ට. ඇත්තටම අපි විදේශ වලින් මේ භාණ්ඩ ආනයනය කරනව වෙනුවට අපේ රටේ භාණ්ඩ නිර්මාණය කරලා අපනයනය කරන්න ලැබෙන මහඟු අවස්ථාව. ඒවා රටට හඳුන්වා දීමට ලැබීමත් අප සතු භාග්යක්. හැදෙන රටට ශිල්ප ප්‍රදර්ශන භූමියේ එවැනි නිර්මාණ රැසක් තිබෙනවා. ඇත්තටම කොහොමද මේ එකිනෙකට වෙනස් නිර්මාණ කරන්න ඔබතුමියට සහයෝගය දක්වන පිරිසක් ඉන්නවද? කොහොමද සිද්ධ වෙන්නේ කාර්යය? මගේ මහත්තයා උදව් කරනවා. ඊගාට මගේ පුතා දුව එයාලා මට ගොඩක් උදව් කරනවා. මේ සෙරමික් ප්‍රින්ටිං ඔක්කොම කරන්නේ මගේ පුතා. එයා තමයි කියෝසන් සෙරමික් ප්‍රින්ටිං කරගෙන යන්නේ. දැන් එයාට තමයි අපි මේ ඔක්කොම දැන් බාර දීලා අපි දැන් වියපත් වෙලා ඉන්නේ. එයාලට දෙනවා අනාගත පරපුරට ඔක්කොම ටික කරගෙන යන්න කියලා. අපිට නම් කිසිසේත්ම පේන්නේ ඔබේ වියපත් බවක් නිර්මාණශීලීත්වයෙන් ඉතාම නැවුම් අලුත් නිර්මාණ මේවා තමයි රටට හඳුන්වා දීම කාලීන අවශ්‍යතාව. හැදෙන රටට ශිල්ප ප්‍රදර්ශන භූමිය තුල නිරන්තරයෙන් සිදු කරන්නේද මං හිතන්නේ මේ ප්‍රදර්ශන භූමියේම චතුක තවත් වෙළඳ කුටියක් ළඟ රැඳී සිටිනවා. අපි බලමු මොනවද මේ නිර්මාණ කියලා. චතුක ඔබට අවස්ථාව. හොඳයි අමිල සඳහන් කළා වගේම මම තවත් ස්ථානයක රැඳී සිටින්නේ. බැලු බැලමට පේනවා මේත් තවත් ඉවතලන නිර්මාණ එහෙම නැත්නම් ඉවතලන දෑතුලින් කඩදාසි නිර්මාණය කරලා තියෙන්නේ. බැලු බැලමට පේන කාරණයට වඩා මොනවද තියෙන්නේ කියලා අපි දැනගමු. නිර්මාණ ශිල්පිනිය අපිත් එක්ක ඉන්නවා. මොනවද ඔබේ නිර්මාණ? මේ නිෂ්පාදන හදලා තියෙන්නේ කෙසෙල් ෆයිබර් වලින්. කියන්නේ notes books bags ගොඩක් තියෙනවා. කියන්නේ පරිසරයට මේ කිසිම හානියක් නැහැ ඉවත දැමුවම. ඇයි හිතුනේ කෙසෙල් කඳේ තියෙන මේ ෆයිබර් එක එහෙම නැත්නම් මේ කෙන්ද උපයෝගී කරගෙන නිර්මාණ සිදු කරන්න ඕනේ කියලා නැත්නම් මීට කලින් ඔබ නිර්මාණකාරයේ නිරත වුණාද නැත්නම් අලුතෙන් හිතලා මෙවැනි නිර්මාණ වලට යමුණාද? මම නිර්මාණය කරන්න යෙදුණා. ඉතින් මේක පරිසරයට ගොඩක් ආදරේ. ඉතින් ඒක පරිසර දැන් අපි වෙනම තව කරනවා පරිසර කියන්නේ අක්කම් භාණ්ඩ වලට ඇසුරුම් කරනවා. ඒවත් ඔක්කොම අර පරිසරයට මුදාහරවම හානිය නොවන දේවල් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එය කෙසෙල් කඳේ තියෙන මේ කෙඳි උපයෝගී කරගෙන විතරද නැත්නම් වෙනත් අපි කියන්නේ ඉවතලන කඩදාසි ඇසුරින් නිර්මාණය කරනත් මොනවද ඔබ නිර්මාණය? ඉවතලන කඩදාසිත් පාවිච්චි කරනවා. තව මාන වර්ග අපිට සුලභව දකින්න වෙන අර මාන වර්ගත් යොදා ගන්නවා එකට. මේ තමයි පරිසර හිතකාමී නිර්මාණ ශිල්පිනියගේ නම මොකක්ද කියලා කිව්වේ නෑනේ. දැන් කෙනෙක් හොයාගෙන ආවොත් කෙනෙක්ට නිර්මාණ ශිල්පිනිය මේ නිර්මාණ ශිල්පිනියගේ නිර්මාණ උමනයි කියලා ඔබතුමේ නම කියමු. නිලංකා ඉද්දමල්ගොඩ. නිලංකාගේ නිර්මාණයි අපි දුටුවේ. මේ විදිහේ ඔබ බලන්න මේ සාමාන්‍යයෙන් අපි වෙනත් රටවලින් ගේන නිර්මාණ තමයි අපිට දැනගන්නට දැක ගන්නට ලැබෙන වෙළඳපොලේ. දැන් හැබැයි පරිසර හිතකාමී නිර්මාණ බොහොම අර තත්ත්වෙන් උසස් ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. ලෝකයේම පරිසර හිතකාමී නිෂ්පාදන හොයාගෙන යනකොට අපි මේ නිෂ්පාදන වලට යොමු වෙමු. අපේ නිෂ්පාදකයෝ ඉන්නවා. ඒ නිෂ්පාදකයන්ට ඒ ඉඩකඩ සලසා දෙමු කියන කාරණය අපි සිහිපත් කරන්නේ. මොකද ශිල්ප තර්ස්ඩේ මේ ශිල්පීන්ගේ එවැගේම මේ ශිල්පීන්ගේ හැකියාවන් ශිල්පීන්ගේ දක්ෂතාවන් මේ සියල්ල එකට එක්තැන් වන තැන. ඉතින් ඒ නිසා මේ ශිල්පීන් අපි රටට ලෝකෙට අරගෙන යමු. ඒ වෙනුවෙන් එකමගේ රට වැඩසටහන අපි දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. අපි සූදානම් එහෙමනම් මැදිරියට සම්බන්ධතාව ලබා දෙන්නට. එතන පරිශ්‍රයේ ඉඳලා අපි විටින් විට තොරතුරු කියනවා මේ වැඩසටහන තුළ. අපි තවත් තැනක ඉඳලා චතුක ඒ වගේම අමිල මුණ ගැහෙන සූදානම්. ඊට පෙර අපි සූදානම් වෙලාව බලලා ඉන්න. ඊට පස්සේ ආයිමත් අපි කතා කරන්න සූදානම්. අපි
අද දවසේදී ජාතික ශිල්ප සභාව සමගින් ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය එකතු වෙලා මේ එක මගේ රට වැඩසටහන ක්‍රියාත්මක කරද්දී විශේෂයෙන්ම අද දවසේ මේ දියතු වෙන පරිසරය තුළ මේ ප්‍රදර්ශනය ක්‍රියාත්මක වෙද්දී ධම්මික මහත්තයා මේ දැන් අපි සමහර වෙලාවට මේ ප්‍රදර්ශනයේ දකිනවා විශේෂත්වයක් මේ අපේ දේවල් වලින්ම තමයි නිර්මාණ සිදු කරන්නේ. එතකොට මේ කොහු ආශ්‍රිතව එහෙම නැත්නම් පං ආශ්‍රිතව එහෙම නැත්නම් වෙනත් වූ අපේ දැන් අපි දැක්ක මේ කෙසෙල් ගසෙන් ගන්න අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් මේ වගේ නිර්මාණ කෙරෙන්නේ පරිසරයට ඊටාම හිතකාමී නිෂ්පාදන නිර්මාණ සිද්ධ වෙන්නේ මේ වගේ නිර්මාණකරුවන් විශාල පිරිසක් ඔබ හඳුනාගෙන තිබෙනවා මේ වෙනුවට ජාතික ශිල්ප සභාව විදියට අපි ඒ පිළිබඳව කතා කළ යුතුයි මේ අපේ දේ වලට වැඩි වටිනාකමක් දීලා අපේ දේ වලට අගයක් දීලා නිර්මාණකරුවන් බිහි කරන්නට ජාතික ශිල්ප සභාවට අද වන විට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඔව් අපේ කර්මාන්ත ශ්‍රේෂ්ඨ 57ක් තියෙනවා අපි හඳුනාගත්ත ජාතික ශිල්ප සභාව. ඒතර මේ 57ම මේ විශේෂයෙන්ම සුභාධර්මයත් එක්ක එකට යන පරිසර හිතකාමී අමුද්‍රව්‍ය. එතකොට මේ සියලුම නිෂ්පාදන සිද්ධ වෙන්නේ මේ අමුද්‍රව්‍ය වලින්. ඒතර පරිසර හිතකාමී බව. අනිකව තමයි මේ ග්‍රාමීයව බොහෝ අමුද්‍රව්‍ය සුලභව ලබා ගන්නට පුළුවනි. එතකොට මෙන්න මේ ඇසුරේ යෙදෙන කර්මාන්ත ශිල්පීන් රාශියක් මේ වෙනකොට ජාතික ශිල්ප සභාව තුළ ලියාපදිංචි වෙලා සිටිනවා. ඒ වගේම මතක් කරන්නට ඕන ඒ ලියාපදිංචි අපි මේ වකවානුවේ අලුත් කරනවා. ඉතින් ඒක පැරණි ශිල්පීනුත් ඉන්නවනේ නැවත අලුත් කරගන්න ලියාපදිංචිය. ඉතින් මේ ශිල්පීන් ඒක රාශී කරගෙන මේ අමුද්‍රව්‍ය සුලභතාවය සමහර අමුද්‍රව්‍ය විරලයි සමහර ඒවා සුලභයි තුලින් තමයි නිෂ්පාදන කටයුතු කරන්නේ. ඒ අමුද්‍රව්‍ය එකතු කරගන්න අත්වලක් මොන හරි ජාතික ශිල්ප සභාව විදියට දැන මේ වන විට ලබා දීලා තියෙනවද නැත්නම් මොන හරි එහෙම වැඩපිළිවෙලක් වැඩසටහනක් තියෙනවද? ඔව් විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට ඕන අපේ නව රාජ්‍ය අමාත්‍යාංශයේ වේවල් පිත්තල මැටි සහ ග්‍රාමීය ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ගරු රාජ්‍ය අමාත්‍යවරුන් ප්‍රසන්න රණවීර මහත්මයාගේ මඟ පෙන්වීම යටතේදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි එතුමා පහුගිය දින වකවානුවල තුල මුළු රට බොහෝ ප්‍රදේශවල සංචාරය කරා ශිල්පීන් හමු වුණා. එතුමා හෙට සහ අනිද්දා කුරුණෑගල සිට සීගිරිය හරහා ත්‍රිකුණාමලය දක්වාම තියෙන බොහෝ තැන්වල ශිල්ප මධ්‍යස්ථාන සහ ශිල්පීන් හමු වෙනවා. ඒතකොට එතුමා මේ වකවානුව තුල ලබාගත් අත්දැකීම් ඔස්සේ අපි උත්සාහ කරනවා විශේෂයෙන්ම වේවල් ව්‍යාපෘති රජයේ උඩම්වල වේවල් වගා ව්‍යාපෘති ආරම්භ කරන්න. ඒ වගේම අපි යෝජනා කරලා තියෙනවා විශේෂයෙන්ම මැටි වැනි අමුද්‍රව්‍ය විරලයි. ඒ කියන්නේ අද වෙනකොට සමහරලාට අර පාරම්පරිකව ආපු මැටින්දී හිමි නැහැ උන්ට යම් සමහරට ජනාවාස වෙලා එහෙම නැත්නම් ඒක අයිතික දෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයන් තුල වෙනත් විකල්ප. ඒ කියන්නේ සමහර වෙලාවට වැව සුද්ධ කරන කාලෙට වැවේ රොම්මඩ ටික අපිට ගන්න පුළුවන් මැටි කර්මාන්තයට. මැටි කර්මාන්තය වගේ දේවල් වලට අපි යොමු වෙලා තියෙනවා. අවස්ථාව හදලා දීලා තියෙනවා. හරි. අද දවසේ අපි වැඩි අවස්ථාවක් මේ දිය යුතු වෙන පරිසරයේ තිබෙන නිර්මාණ පිළිබඳව නිෂ්පාදන පිළිබඳව කතා කරන්න තමයි වැඩි අවස්ථාවක් වෙන් කරගන්නේ. ඉතින් අද දවසේ අපි ආරාධනාව තුළ පැමිණි ජාතික ශිල්ප සභාවේ සහකාර අධ්‍යක්ෂ ඔබතුමාට ධම්මික මහත්මයාට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ කතා බහ දිගට කරන්නට නැත්නම් මේ ශිල්ප සභාව ආරම්භ කරපු වැඩසටහන් පිළිබඳව තොරතුරු කියන්න එකතු වීම පිළිබඳව අපි යලි සූදානම් එකතු වන්නට දියතු වෙන පරිසරයට ගිහිල්ලා චතුකත් එක්ක තවත් ස්ථානයක ඉඳමින් තවත් නිර්මාණ පිළිබඳව කතා කරන්නට. ඔව් චමිත් කිව්වා වගේම අපි මේ රැඳෙන නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ විවිධාකාරයි. දැන් සමීප දර්ශන බලද්දී ඔබට මේ එකවරම අඳුනා ගන්නටත් බැරි වේවි. මතකද අපි ඉස්සර ඉස්සර නෙමෙයි දැනුත් මේ අයිස් පලං කනවනේ නේ අයිස් කෝටු එහෙම නැත්නම් අපි මේ සාමාන්‍යයෙන් කිව්වොත් මේ පොප්සිකල් ස්ටික්ස් වලින් තමයි මේ නිර්මාණ සිදු කරලා තියෙන්නේ. නිර්මාණ ශිල්පිනිය අපිත් සමග සිටිනවා. හරි අපූර්ව නිර්මාණ දැක ගන්න පුළුවන්. කොහොමද අයිස් කෝටු වලට මෙච්චර පණක් දුන්නේ? පරිසර හිතකාමී නිර්මාණ කරන එක නියැලීමේ අවශ්‍යතාවය මට තිබුණේ. අපි මේක භාවිතයෙන් පස්සේ මේක දීර්ඝ කාලයක් භාවිත කරන්න පුළුවන්. මට ඒක ගැරන්ට් කරන්න පුළුවන් දෙයක්. මොකද අවුරුදු 5කටවත් වැඩියෙන් අවම වශයෙන් මේකක් තියාගන්න පුළුවන් කියලා. ඒක මම ඇත්තටම පරීක්ෂණ කරලා තමයි මම මේක කරන්නේ. ඒක කරන්න පුළුවන් කියලා තේරුණාම මම ඒකෙන් විවිධ නිර්මාණات හදා බලලා තමයි මේ වගේ ලොකු නිර්මාණ වලට යන්න පටන් ගත්තේ. දැන් කොයි කාලෙද මේ නිර්මාණ වලට යමු වුණේ? ඔබතුමිය වෘත්තිමය වශයෙන් සිදු කරන්නේ මේ නිර්මාණ සහ මෙවැනි නිර්මාණ අලෙවි කිරීමද? එහෙම නැත්නම් වෙනත් වෘත්තියක නියැලෙන ගමන් මේ නිර්මාණ ක්ෂේත්‍රයට යමු වෙනවද?
මම වෘත්තිමය වශයෙන් මම මූල්‍ය සහ පරිපාලන නිලධාරිනියක් විදිහට පෞද්ගලික අංශයේ ආයතනයක සේවය කරා. එතන පස්සේ මගේ බබා වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරලා මම රැකියාවෙන් ඉවත් වුණා. ඒ ඉවත් වුණාට පස්සේ එතකොට මම අවුරුදු 8කට පෙර ඉඳලා තමයි මම මේ නිර්මාණකරණයට යොමු වෙන්නේ. කොහොමද මෙවැනි නිර්මාණ වලට වෙළඳපොලේ පවතින තත්ත්වය එය දේශීය වෙළඳපොළ වෙන්නට පුළුවන් ජාත්‍යන්තර වෙළඳපොළ වෙන්න පුළුවන් කොහොමද වෙළඳපොළ තත්ත්වය? ජාත්‍යන්තර වෙළඳපොළත් එක්ක මම ඍජුව සම්බන්ධ වෙලා නැහැ. නමුත් ජාත්‍යන්තර වෙළඳපොලේ විවිධ බයස්ලා ඇවිල්ලා අපෙන් බඩු අරගෙන ඒගොල්ලන් අරගෙන යනවා ඒ රටවල් වලට. හොඳයි. මේ තමයි අපේ නිර්මාණ ශිල්පීන්ගේ හැකියාව. මම හිතන්නේ වැඩි වශයෙන් ජාතික ශිල්ප සභාව කතා වුණා නම් මේ සමයේ ඔබතුමාව අපි කියන්නේ අර සාමාන්‍යයෙන් අපේ ගමේ භාෂාවෙන් කියනවා ඔබතුමාව මේ ඉහළ නංවනවා නෙමෙයි වැඩක් කරනකොට කෙනෙක් අපි ඒ පිළිබඳව අනිවාර්යෙන්ම කතා බහ කර යුතුයි. ජාතික ශිල්ප සභාවේ සභාපති ප්‍රවීණ චිත්‍ර ශිල්පී සුදත් අබේසේකර මහත්මයා අපිත් සමග සිටිනවා. සභාපතිතුමනි මේක ඔබතුමා දුටු හීනයක්ද නැත්නම් ඔබතුමා බලාපොරොත්තු වුණු ලොකු ඉලක්කයක්ද? නෑ ඇත්තටම මේක එක ඉලක්කයක් තමයි නේ. හීන ගොඩක් තියෙන. හැබැයි හීන සැබෑ වෙන එක ඉලක්කයක්. මොකද චතුක දන්නවා අපි දීර්ඝ කාලයක් කාලය පුරාවටම මේ එක මගේ රට ගැන කතා කරා. ඒකෙදී ඇත්තටම අපි මැදිරිය ඇතුළේ ඉඳන් තමයි මේ ශිල්පීන්ගේ දක්ෂතාව බැලුවේ. අගය කරා ඔබ අල්ලලා බැලුවා. ඒවා ගැන හැමෝම දැනගත්තා. ඉතින් මේ දැනගන්නපු දේවල් කොහොමද මිලදී ගන්න කියලා ගොඩක් අය කතා බහට ආවා. ඉතාලම විශාල පිරිසක් කතා කරනවා කොහොමද අපි මේ හැමදේම මිලදී ගන්න කියලා. ඉතින් ඒකට හොඳ පොළවක් තමයි අපි හැදුවේ කොළඹ ප්‍රදේශයේ. දියතෝ වෙන්නේ මං හිතනවා මේක සෑහෙන ජනප්‍රිය තත්යකට පත් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මොකද හේතුව ඒ අයට මේ බඩු ගන්න තැනක් තිබුණේ නැහැ. මේ අයගේ ශිල්පීන්ගේ කතා කරන තැනක් තිබුණේ නැහැ. ඒ තැන තමයි ඒ වේදිකාව තමයි දියතෝ වෙන පරිශ්‍රය හැම බහස්පතින් තමයි අපි මේ නිර්මාණය කරේ. දැන් ඊට පස්සේ අනෙක් දිස්ත්‍රික්කවල ඉන්න අපේ ජනතාව හිතන්න පුළුවන් කොළඹට විතරද මේ නිර්මාණات අරගෙන යන්නේ. අයි අපි ගත්තාම හොඳ නැද්ද කියලා. කොහොමද ඉදිරියේ සැලසුම? නෑ ඇත්තටම ඒක ගැනත් කතා කරා මේ ඇත්තටම මේ ගිය සාකච්ඡාවක් සිදු වුණා අපේ විමල් වීරවංශ ඇමතුමා සහ අපේ මේ රණවීර ඇමතුමත් එක්ක අපේ කර්මාන්ත සම්බන්ධයෙන් ඔවුන් ඉතාම උනන්දුවෙන් දක්වනවා මේ සම්බන්ධයෙන්. ඒ ඉතින්දි සාකච්ඡාවේදී අපේ රාජ්‍ය ඇමතුමා සහ එම ඇමතුමා සාකච්ඡාවේදී සිද්ධ වුණ එකම කාරණේ තමයි අපි මේ වගේම හැමදාම හැම පළාතකම පොලක් තියෙනවා. ඒ පොළ එක දවසක හෝ දෙකක තමයි ඒ ස්ථානවල තියෙන්නේ හොඳ මේ වගේ ආවරණය තියෙන තැන්. අන්නේ හැම තැනකම අපි මේ ආකාරයට දිස්ත්‍රික්ක පුරාවටම මේ වගේ නිර්මාණ වෙළඳ සැලක් එහෙම නැත්නම් බ්‍රහස්පතින්ද හෝ වෙන දිනයක අපි අනිවාර්යයෙන්ම මේ ඔවුන්ගේ නිර්මාණ ගැනීමට සූදානම් කිරීමක් මේ වෙනකොට සිද්ධ කරනවා. මම හිතන්නේ හොඳ ආරංචියක් වෙයි. හැම පළාතකම මේ සියලු දෙනාගේ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් හැකියාවක් ඇති කරනවා. අපි විශ්වාස කරනවා ජාතික ශිල්ප සභාවේ මේ වත්මන් නායකත්වය සභාපති ප්‍රවීණ චිත්‍ර ශිල්පී සුදත් අබේසේකර මහත්මයා අපි සාකච්ඡාව සමග එකතු වුණේ මේ ශිල්ප තර්ස්ඩේ පිළිබඳව බොහෝ කල් කතා බහ කළා. ඔන්න ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරලා තියෙනවා. අමිල ඉන්නවා තවත් ස්ථානයක අපි වැඩසටහන පිළිබඳව නිරතුරුවම කතා බහ කරමින් මේ ශිල්පීන් අගය කරමින් මේ පිළිබඳව ඔබට තොරතුරු ගෙන එන්නේ. ඉතින් මේ ශිල්පීන් අගය කරන්න මේ ශිල්පීන්ට වටිනාකම ලබා දෙන්න ඔවුන්ට ශක්තියක් වෙන්න කියන පණිවිඩය මතක් කරමින් මසූදානම් අමිල දෙසට යොමු වන්න. අමිල ඔබටයි අවස්ථාව. චතුක ඔබ සඳහන් කරන පරිද්දෙන්ම චමිත් ඔබත් සඳහන් කර පරිද්දෙන්ම අපි දකිනවා නිර්මාණකරුවන් රැසකගේ නිර්මාණ විශේෂයෙන්ම ගාල්ල හබරාදුවේ කේ රංජිත් මහත්තයාගේ නිර්මාණ කුටිය තමයි අපි ඉන්නේ. ඔබ දුටුවා මේ නිර්මාණ මොනවද කියන කාරණාව. අපි කැමති කිතුල් පොල් ආශ්‍රිතව තමයි මේ නිර්මාණ කරලා තිබෙන්නේ. කොහොමද මේවා සිද්ධ වුනේ? ඔව් මට ඉස්සරින් මම ලී වැඩ කරේ පසුව තමයි මේ කිතුල්ලියෙන් පොල්ලියෙන් නිර්මාණ කරන්න පටන් ගත්තේ. ඒක මූලික හේතුව ශිල්පභාව. අපේ බත්තර වල ඉතින් අපි ඉස්සරින් බඩුවක් නිර්මාණය කරනකොට අපිට අලවි කරගන්න ලොකු අපහසුතාවක් තිබුණා. ඊට පස්සේ අපේ ගාල්ල ශිල්පව ඉන්න මිස්ටර් සර්ලා ඒ වගේම බත්තර මුල්ලේ අපි ලොකු හයියක් වුණා අපිට. ඒ වගේම තමයි අපි ITN එකක් මතක් කරගන්න. අපි හෙට එක මගේ රට වැඩසටහනට තියලා අපි තවත් දිරිමත් කරලා අපිට තවත් ආදායම මේ බඩු ඉක්මනින් විකුණා ගන්න පුළුවන් ක්‍රමයක් අපිට හොයලා දුන්නා. කේ රංජිත් මහත්මයා අපි දකින්නේ මුළු තැන්ගේට අවශ්‍ය වෙන උපකරණ අපේම ආරකින් යුතුව අපේ නිර්මාණ ලෝකයට ගෙනියන්න පුළුවන්. දැන් පරිසරයට හානි කර නොවන මෙවන් නිර්මාණ බිහි කිරීම සහ ඒවා පාරිභෝගිකයෝ අතරට ගෙන යාම ඉතාමත් වැදගත්. කොයි විදිහටද ඔබතුමාට ශිල්ප සභාව දක්වන සහයෝගය? මහත්මයා ඉස්සරින් අපිට බඩුවක් හදලා නිර්මාණ අපි අලුත් නිර්මාණයක් කළා අපිට අලෙ කරන ලොකු අපසාවක්. අපි අල්ලපු ගෙදරට වෙන්නවා මෙයාට වෙන්නවා පානක් කරනවා අන්තිම නිකන් දෙනවා. අපි සතුට වෙන විතර මුදලක් අපිට අතර ආවෙම නැහැ.
අපේ අනිවාර්යෙන් මතක් කරන අපේ මේ ගාල්ල ශිල්පව ඒ වගේම තමයි බත්තර මුල්ල ශිල්පව අපේ ඒලාගේ පෞද්ගලික කාලය පවා අපි වැය කරනවා. අපි රාය 12ට එකට දෙක නොදන්න දේවල් මිස්ලෙන් අහගෙන අපේ ලොකු බැඳීමක් තියෙනවා. මිස්ලස් පවණක් කරාට යාළුවෝ වගේ අපි නොදන්න දේ හැම දෙයක්ම අහලා ඒක හින්දා තමයි අපිට මේ රඳා පවතින ගොඩදුර ආසාවක් ඇති වුණේ. හැදෙන රටට ශිල්ප ප්‍රදර්ශනය දියත උද්‍යාන පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් අද දිනේ වගේම හෙට දිනේදීත් පැවැත්වෙන උදෑසන සිට සන්ධ්‍යා භාගයේ වනතුරු අපි හෙට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ එක මගේ රට වැඩසටහන ඔස්සේ මේ තොරතුරු සියල්ල ඔබට ගේන්න පුළුවන්. නිර්මාණකරුවන්ගේ නිර්මාණ රසක් ඇත්තටම අපි ආඩම්බර වෙනවා ස්වාධීන රූපවාහිනිය විදිහට අපේ රටේ කර්මාන්තකරුවන්ට දිරිදෙන්න ලැබීම, ඔවුන්ගේ නිර්මාණ ලෝකයට හඳුන්වා දෙන්න ලැබීම ගැන. මෙන්න තරුණ තවත් එවැනි ව්‍යවසායකයෙක් ඉන්නේ වේවැල් ආශ්‍රිත නිර්මාණ වෙනස් ආරක නිර්මාණ තියෙනවා. ඔව් මම ගොඩක්ම කැමති පොඩි යුනික්නස් එකක් තියාගෙන වැඩ කරන්න එක්ස්පෝර්ට් කරන්න තමයි ගොඩක්ම එක්ස්පෝර්ට් මාකට් එක අල්ලන්න තමයි මේ අපි වැඩ කරගෙන යන්නේ. අනිත් අය ගාව නැති ඒව තමයි හැමතිස්සෙම කරන්න බලන්නේ වේවැල් වලින්. ඕනම ආකාරයේ වේවැල් නිර්මාණයක් අපිට කරන්න පුළුවන්. අපි ගාව තියෙනවා කාගේවත් ගාව නැති ඩිසයින්, ලෝකේ නැති ඩිසයින්ස් තියෙනවා, කරලා නැති ඩිසයින්ස් තියෙනවා. ඒ වගේ අවුරුදු 45ක විතර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒත් එක්ක තමයි අපි කැටි කරගෙන යන්නේ ඉදිරියට. ඇත්තටම අපි දකිනවා දැන් සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ තුල පවා මෙවැනි භාණ්ඩවලට ලොකු ඉල්ලුමක් තිබෙනවා. කොහොමද ඔබට තිබෙන ඉල්ලුම මේ දැනට තියෙනවා අපිට මේ ලොන්ඩ්‍රි බාස්කට් රූම්ස් වලට ඉල්ලලා තියෙනවා අපෙන් ගොඩ මේ හොටෙල්ස් වලින්. ලංකාවෙන් තමයි ගොඩක්ම ඉල්ලලා තියෙන්නේ. ඊට අමතරව මේ කොෆි ට්‍රේස් මේ කොෆි ට්‍රේ එක මෙන්න මේකෙන් මම ඩුබායි වලට 200ක ඕඩර් එකක් එක්ස්පෝර්ට් කරනවා දැනට. ඊට අමතරව ෆෘට් බාස්කට්ස් එක්ස්පෝර්ට් කරනවා. ඒ වගේ දේවල් ලංකාවෙන් විදේශයට යනවා. ඔබවැනි තරුණයෙක් ගැන අපිට ලොකු ආඩම්බරයක් තිබෙනවා. ස්වාධීන රූපවාහිනිය විදියට ප්ලාස්ටික් අපේ පරිසරයට හානිදායක වන දේවල් වෙනුවට අපේම දේවල්, පරිසර හිතකාමී දේවල් සැකසීම සහ ඒවා වෙළඳ පොළට ගෙන යාම පිළිබඳව ලොකු ආඩම්බරයක් තියෙන්නේ. හැදෙන රටට ශිල්ප ප්‍රදර්ශන භූමිය හෙටත් විවෘතයි. අපේ රටේ නිර්මාණකරුවන්ට තැනක් ලබා දෙන්න, ඒ වගේම ඔබට මේ දේවල් දැක බලා ගන්න, මිලදී ගන්න හැකියාව තිබෙනවා. ජාතික ශිල්ප සභාව විශේෂයෙන්ම මෙවැනි ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම පිළිබඳව ඉතාමත් ඇගීමෙන් යුතුව අපි කතා බහ කරන්න ඕන. අපි සූදානම් හෙටත් එක මගේ රට වැඩසටහන ඔස්සේ මේ තොරතුරු සජීව ලෙස ඔබට සමීප කරන්න ආරාධනා කරනවා. බත්තරමුල්ල දියත උද්‍යාන පරිශ්‍රය අද වගේම හෙට දිනේදීත් හැදෙන රටට ශිල්ප මේ ප්‍රදර්ශන භූමිය වෙනුවෙන් විවෘතයි කියන කාරණාව අපි සමුගන්න සූදානම් එක මගේ රට වැඩසටහනේ.